ගාල් අංජලි හරි අඳුර ගන්න එක මුලින්ම කරන්න ඕන ඒක අවුලක් ගන්න තමයි දැන් නිදිමතයි ඈ මේක ඔලුව ගහගෙන තියෙනවා තමයි ඒකට ඔය දුර අරින්න පුළුවන් නම් ඒක මේවා දාලා තියෙන එච්චර වෙන වෙන්නේ දුර අරින්න පුළුවන් නම් අරගන්න අතන පුටුවක් තිබ්බනම් හරිනේ අතන පුටුවක් තිබ්බනම් හරිනේ අර කැරලා ඔව් පුටුවක් තියන්නේ හරි එහෙනම් අපි කතා කරපු ටික පොඩ්ඩක් ලියාගමු නෝට් එකක් විදිහට මාතෘකාව ලියන්න මූලාශ්‍ර ලේඛන මූලාශ්‍ර ලේඛන හරි මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ ව්‍යාපාර ඒකකයක ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේදී එම ගනුදෙනුව පිළිබඳව සියලු විස්තර ඇතුළත් කරන ලියවිලි මූලික ලියවිලි ලෙස හඳුන්වයි. මෙය ප්‍රභව ලිපි උපයෝගී ලියවිලි වශයෙන් හඳුන්වයි. එතකොට ඔය මොකක් ඇහුවත් මූලික ලියවිල්ලක් ගැන තමයි අහන්නේ කියන එක.
තමයි. ඊට පස්සේ අනුමාතෘකාවල් ලියන්න මූලික ලියවිලි අවශ්‍යතාවය. මූලික ලියවිලි වල අවශ්‍යතාවය. ඇයි මේ ඕනේ? එක සිදු වූ ගනුදෙනුව පිළිබඳව සියලු වැදගත් තොරතුරු දැන ගැනීමට හැකියවීම. නැත්නම් සියලු වැදගත් තොරතුරු එළි කෙරේ. සිදු වූ ගනුදෙනුව පිළිබඳව සියලු වැදගත් තොරතුරු එළි කෙරේ. මොනවාද තොරතුරු කියලාත් අපි ලියමු. උදාහරණ මොනවාද වැදගත් තොරතුරු? දිනය, සිදු වූ ගනුදෙනුව හා වටිනාකම. එතකොට දිනේ හොයාගන්න පුළුවන්. මොකක්ද උනේ කියලා හොයාගන්න පුළුවන්. කීයක්ද කියලා හොයාගන්නත් පුළුවන්. වටිනාකම හොයාගන්නත්. හරි. දෙක. ගනුදෙනුව සිදු වූ බවට සනාථ කෙරෙන සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කළ හැකි වීම. සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කළ හැකි වීම. තුන. ව්‍යාපාරයේ මූලික පොත් නැත්නම් ව්‍යාපාරයේ මූලික සටහන් පොත්. ව්‍යාපාරයේ මූලික සටහන් පොත්. පිළියෙල කිරීම සඳහා අවශ්‍ය මූලික තොරතුරු දැන ගැනීමට. හතර. ගනුදෙනුව සත්‍යාපනය කිරීම සඳහා සත්‍යාපනය කරනවා කියන්නේ ඇත්ත තහවුරු කරනවා. මේ ගණිතරුව මේකමයි කියන තහවුරු. සත්‍යාපනය කිරීම සඳහා විගණන කාර්යයේදී ප්‍රයෝජනවත් වීම. ඔඩිට් එක නේ. සම්පකාර සමිති ඔක්කොම ඔඩිට් එක. ඔඩිට් එකේදී ඔඩිට් කරන මහතුරුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. 10000ක් මුදල් පොතේ ලියලා තියෙනවා හොයාගන්න බෑ. අපෙන් අහනවා කොහේ බලන්නද කියලා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන අපේ අර රිසිට් එක නැත්තම් ලදුපත පෙන්නන්න මෙන්න මේක දිහා බලන් තමයි ලියුවේ. ඒක තමයි සත්‍යාපනය. 10000 කොහේ බලන්ද ලියුවේ මේක බලන්න. එතකොට කට උත්තර නෑනේ. එහෙනම් අපිට කියන්නේ මේ මූලාශ්‍ර ලේඛන ඉතරම් වැදගත්. එතකොට අපිට ඕන විදිහට ගිණුම් තියන්න බෑ දැන්. නේ? එහෙනම් තියෙන්න ඕන මොකක් හරි මූලික ලියවිල්ල. ඒ ලියවිල්ල තමයි අපි මේ දැන් ඉගෙන ගන්න යන්නේ. එතකොට විගණනයේදී කියනවා ඒක උනාම කියලා තහවුරු කරන්න පෙන්නපුවා හරි.
මේක උනේ මේක දිහා බලන් තමයි මං ගිනුම් තිබ්බේ. මේ මට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අනුමාත්‍රිකාවල් ලියන්න. භාවිතා කරන මූලාශ්‍ර ලියවිලි මොනවාද? භාවිතා කරන මූලාශ්‍ර ලියවිලි වර්ග. සර් අනුමාතුකවද? මොකද්ද? අනුමාතුකවද සර් එක? ඔව් අනුමාත්‍රිකාවල් ලියන්න. අනුමාත්‍රිකාවක් ලියන්න තමයි. භාවිතා කරන මූලාශ්‍ර ලියවිලි වර්ග. හරි. අපි මෙහෙම chart එකක් විදිහට ලියමු. එතකොට පැහැදිලිනේ. දෙපැත්තට වගුවක් ගහගන්න දෙපැත්තක් පිටින්ද මේ පැත්තේ ලියමු ගනුදෙනුවේ ස්වභාවය. එක පැත්තක ලියන්න ගනුදෙනුවේ ස්වභාවය. මේ පැත්ත ලියන්න මූලාශ්‍ර ලේඛන. වගුවක් ගහගමු. එකක් ගනුදෙනුවේ ස්වභාවය අනික මූලාශ්‍ර ලේඛන. හරිනේ. හරි. ගනුදෙනුවේ ස්වභාවය පැත්තේ එක. මේ පැත්තේ එක දාලා මුදල් ලැබීම හරි. දැන් ඔයාලා ගොළුවට එකපාරට එන්න ඕන මුදල් ලැබෙනවා නම් මොකේද ලියන්නේ? ලදුපත. මේ පැත්තේ ලදුපත. මුදල් ලැබීම ලදුපත. හරිනේ. හරි. දෙක මුදල් ගෙවීම හරි. ඒ ඉස්සරහින් මොකේද ලියන්නේ? ගෙවීම් වවුචරය. තුන වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. කොහෙද ලියන්නේ? ගැනුම් ඉන්වොයිස්. ගැනුම් ඉන්වොයිස්. ගැනුම් ඉන්වොයිස්. හරිනේ. 4 වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. කොහෙද ලියන්නේ? විකුණුම් ඉන්වොයිස්. විකුණුම් ඉන්වොයිස්. හරි. ඊගාට ණයටගත් භාණ්ඩ ආපසු යවුම්. ණයටගත් භාණ්ඩ ආපසු යවුම්. මොකද්ද යනකොට හාන හරපත. ආපසු යවුම් හරපත. හරි. ඊගායක ණයට විකුණූ භාණ්ඩ
ආපසු එවුම්. එනකොට බෑ. එනවා බැරපත. බැරපත. ඊට පස්සේ ලියන්න ඊගාව එක. අපි ඒක චුට්ටක් පහළට ලියනවා මොකද ඒකේ ගොඩක් තියෙනවා. මේ සුළු මුදල කියන්නේ සුළු මුදලින් කරන ගෙවීම්. ඊගාව සුළු මුදලින් කරන ගෙවීම්. සුළු මුදල් වවුචර්. සුළු මුදල් වවුචරය. ඊට පස්සේ ලියන්න මෙහෙම. ඔයාලා ඉගෙන ඉලක්කම දාලා 5 නම් 5 8 නම් 8 දාලා යටින් අතට ලියයි. හරි ඉලක්ක මේ පැත්තට ඉලක්කම් වෙන දාන්න එපා. මේක දාලා මේ මං කියන යටින් යට ලියන්න. හරි. ස්ථාරවත්කම් ණයට ගැනුම්. ස්ථාරවත්කම් ණයට ගැනුම්. ස්ථාරවත්කම් ණයට ගැනුම්. සර් පැහැදිලි නැහැ පොඩ්ඩක් කියනවද? ඔයාලගේ ඊගාව අංක කීයද 8ද? ඔව් සර්. ඔව් 8 ඉඳන් මම කියන ඒවා ඉලක්කම් දාන්න තු දැන් පහට ලියයි යන්න එක පැත්තේ. සර් සුළු මුදලින් ගෙවීම් කියන තැනින් පස්සේ පැහැදිලි නැහැ මොකද්ද කිව්වේ කියලා. සුළු මුදලින් ගෙවීම් සුළු මුදල් වවුචරය. සුළු මුදල් වවුචරය. හරිද? ඊට පස්සේ ඊගාව එක 8 ස්ථාරවත්කම් ණයට ගැනුම්. නමේ නෙමේ ඒ පැත්ත මෙලේ යන්න. ස්ථාරවත්කම් ණයට විකුණුම්. ගනුදෙනුවේ ස්වභාවය පැත්ත තමයි මේ ඔක්කොම ලියන්නේ. ස්ථාරවත්කම් ණයට විකුණුම්. ඒ කියන්නේ පොදු ජර්නලයේ ගොඩක් දේවල් සටහන් වෙනවා ජර්නල් වවුචර් වල. ස්ථාරවත්කම් ණයට ගැනුම්, ස්ථාරවත්කම් ණයට විකුණුම්. ආරම්භක සටහන්. ආරම්භක සටහන්. වැරදි නිවැරදි කිරීමේ සටහන්. ගැලපුම් සටහන්. ගැලපුම්. අනේ ටික ආයෙ චුට්ටක් කියන්නකෝ. මේ නමද? නෑ සර් ස්ථාවරවත්කම් ණයට විකුණුම් වලට පස්සේ ස්ථාරවත්කම් ණයට විකුණුම් වලට පස්සේ ආරම්භක සටහන්. ඊගා එක වැරදි නිවැරදි කිරීමේ සටහන්. ඊට පස්සේ ගැලපුම් සටහන්. ගැලපුම්. ඊට පස්සේ පියවීමේ සටහන්. පියවීමේ සටහන්. ඊගාට මාරු සටහන්. මාරු සටහන්. හරි. දැන් ඔයාලා ලියාගත්ත ඔක්කොටම සංගලවරහණක් මෙහෙම දාලා සංගලවරහණක් දාලා ඉස්සරහින් ලියන්නේ journal voucher. journal voucher. සර් පියවීමේ සටහන් වලින් පස්සේ මොකද්ද කිව්වේ? මාරු සටහන්. මාරු සටහන්. සර් ඔව් පියවීමේ සටහන් වලින් පස්සේ කිව්වේ මොකද්ද? මාරු සටහන්. මාරු
ඇහෙන්නේ නැද්ද? හරිනේ. මාරු සටහන. ඊට පස්සේ සංකල වරණක් දාලා ඉස්සරහින් ලියා ගන්න. ඒ ඔක්කොම ලියන්නේ ජර්නල් වවුචර් එකේ. ජර්නල් වවුචර්. හරි. දැන් එහෙනම් ඔයාලට පේන්න ඕන අර පොත් ඔක්කොමත් හරි. පොදු ජර්නල් වවුචර් එකත් හරිනේ. ජර්නල් වවුචර් එක. එතකොට ගොඩක් දේ ජර්නල් වවුචර් එක ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ආරම්භක සටහන් තබන්නේ නැත්නම් සටහන් තබන මූලාශ්‍ර ලේඛනය කුමක්ද? ව්‍යාපාරයේ ආරම්භක සටහන. කොහේ ආරම්භ සටහනද? දැන් අපි ආරම්භ සටහන් කිව්වට කොහේද කිව්වේ නෑ. ආරම්භ සටහන් කියන්නේ ගෙදර ඒව නෙමෙයි. කොහෙද? ව්‍යාපාරේ. ව්‍යාපාරයේ ආරම්භක සටහන් කියන්නේ මොකක්ද? පටන් ගද්දිම තියෙන දේවල්. හරි. පටන් ගද්දි තියෙනවා වෙළඳ ද්‍රව්‍ය 50000යි. මේසයක් තියෙනවා 25000යි. කැෂියර් තියෙනවා 10000යි. නේ? ලාච්චුවේ සල්ලි තිබ්බ 5000යි. ඒව මොනවාද? ආරම්භක සටහන්. ඒව සටහන් කරන්නත් ඕනේ කොහෙද එනවා? ජර්නල් වවුචරේ තමයි ලියන්නේ. ජර්නල් වවුචරෙන් පොදු ජර්නලයට පොදු ජර්නලෙන් තමයි ගිණුම් වලට. එහෙම තමයි යන්නේ. ආයෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පොදු ජර්නල් වවුචරේ සටහන් තබන දෑ මොනවාද? දැන් ඒකට ඔයාලා ලියන්න පුළුවන් මොනවාද? ස්ථාවරවත් කරන අයට ගැනුම්, ස්ථාවරවත් කරන අයට විකුණුම්, ආරම්භක සටහන්, ගැලපුම් සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන් ඔය ඔක්කොම. ඔයාලා මේ ළමයි වරද්ද ගන්න තැන්. මම දැන් ඊතරේ ලියපු ළමයිගේ පේපර් බලනවනේ. හොඳ ලස්සන දේවල් ලියලා. ජර්නල් වවුචරේ සටහන් තබන දෑ කියපුවාම ලස්සන දේවල් ලියලා. ඒ කියන්නේ මේ උගන්නපු දේවල්ම ඒව නෙමෙයි ලියන වෙන මොනවද ලියන්නේ. ඒ හින්දා ඔයාලා හොඳට මතක තියාගන්න. ඒක කොහෙද තියෙන්නේ? ඒක අදාතන ලියවෙන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න දැන් අපි මූලික ලියවිලි ටික හරි. දැන් ඕක හොඳට මතකද? මූලික ලියවිලි පාඩම ඉවරයි. ඔච්චරයි. ඔය ටික හොඳට මතකද දැන්? මේකට. දැන් පොත බලන්න නැතුව අපි පොඩි ප්‍රැක්ටිස් පාරක් දාමු. පොත් වහන්න. බය වෙන්න එපා. අපි මේකෙන් අපි ලැජ්ජා වෙන්නත් ඕනේ. හරි පොත් වහමු. පොත් වහලා පොඩි එක්සර්සයිස් එකකුත් දෙන්න නේ හින්දේන ඕනේ. මං නම් කරන්නේ කියලා කියන්න ඕනේ. පුළුවන් දොට්ටුද? ලැජ්ජා වෙන්න එපා. වැරදුනාට කමන්නේ. ගහන්න කවුරුත් නැහැ, බගින්න කවුරුත් නැහැ. අනිත් අයට hina වෙන්න තුනක් තියෙන්නේ බෑ. හරි. විනාඩි 5ක් අපි කරමු. ඔයාලට හඳුනා ගන්න. දන්නේ නැහැ පොඩ් එකපාරට කරගන්න. එහෙම හොඳද? නැත්තම් අනේ අපිට ලැජ්ජයි මොකක් හරි. එහෙම කරන්න එපාද? අර වැඩි හිටි අධ්‍යාපනයේ හින්දා පොඩ්ඩක් නොකරන්නත් හිතෙනවා. කමන්නේ නේ. අපිට අධ්‍යාපනය ගන්න අපිට ඕන. කමන්නේ. මාතක තරහ වෙයිද දන්නේ මගේ මේ හොව කියයිද දන්නේ නේ. අවුලක් නැහැ නේ. ප්‍රශ්න නැහැ. ගැටලුද නැහැ? කිය. හරි. ඒ මොන්නේ අපි මතක් කරමු. නැහැ කියලා දෙක කරලා ගැටලුවක්. හරි අපි මතක් කරමු. හරි. දන්න අය එකපාරට ඔළුවට ගන්න මේකයි කියන. හරි. ආරම්භක සටහන්. ව්‍යාපාරයේ ආරම්භක සටහන්. කොහෙද? ජර්නල් වවුචර්. ස්ථාවරවත්කම් ණයට ගැනුම්. ජර්නල් වවුචර්. ස්ථාවරවත්කම් මුදලට ගැනුම්. මෝටර රථයක් ගත්තා ලක්ෂ 5යි. කොහෙද ලියන්නේ? කොහෙද? ඔකේ. ණයට ගත්තාම මුදල් වලට මොකද උනේ? මුදල් එළියට මොකද වෙන්නේ? ලදු පොත කියන්නේ මොකද්ද? මුදල් ආපුවම. අපි මෝටර රථයක් අපි ගන්නවා. ගන්න නිකන් දෙන්නේ නැහැ. සල්ලි දෙන්න ඕන අපි. එහෙනම් ගෙවීමක්. ගෙවීමක් කොහෙන්ද යන්නේ? ගෙවීම වවුචර්. සුළු මුදලින් කරුවා අපි සුළු මුදල් කියන්නේ මොනවද කියලා මම කිව්වද? කිව්වනේ. හරි. අයිතිකාරයාට තේබුණු රුපියල් 60යි. කොහෙද සටහන් කරන්න වෙන්නේ? සුළු මුදල්.
සේවකයෙක් වෙන සමන්ට පඩි ගෙවුවා රුපියල් 50000යි. ගෙයින් වලට. ණය ගැතියෙක් වුණු බණ්ඩා සල්ලි දුන්නා 25000යි. ලදුපතේ අපිට සල්ලි ආවද නැද්ද? ආවා. ලාච්චුවට ආව නම් ලදුපතේ. ලාච්චුවෙන් ගියා නම් වවුචරේ. ආවද ගියාද කියන එක පොඩ්ඩක් ඔලුවට ගත්තම හරි. හරි. සිරිපාලගෙන් ණයට ගත්තු 5000ක භාණ්ඩ ඇලෝම් කරපු භාණ්ඩ නෙමෙයි හින්දා ආපහු යවුවා. ආපසු යවුවා. යනකොට හරපත. ඊට පස්සේ බණ්ඩට විකුණපු භාණ්ඩ වලින් 2000ක් ආපසු එව්වා. බෑරපත. එනකොට බෑ. හරි. එහෙනම් මට හිතෙනවා පොඩ්ඩක් පුළුවන් වගේ නේ. ඔක්කොම පුළුවන් නේ. කියපු දේවල් ඔක්කොම උල්ට ආවන්නේ. ගෙවීම් ලැබීම් අවුලක් නැන්නේ. අවුල්ද? අවුල් නැහැ. ණය හිමියෝ ණය ගැතියෝ කියන එක තව ඉස්සරහට යද්දි ඔළුවට එයි. දැනට මතක තියාගන්න ණය ගැතියෝ කියන්නේ වත්කම. ණය ගැතියෝ ඇති වෙන්නේ කොහොමද? මොනවා වික්කහමද අපි? භාණ්ඩ ණයට වික්කහම. භාණ්ඩ ණයට වික්කහම කොහෙද ලියන්නේ? විකුණුම් ඉන්වොයිස්. විකුණුම් ඉන්වොයිස් බලාගෙන කොහෙද මොනවද ලියන පොත? විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලයේ ලියපුවාම ඇති වෙන වත්කමක් කවුද? ණය ගැතියෙක්. එහෙනම් මතක තියාගන්න භාණ්ඩ ණයට ගත්තනම් ණයට වික්කනම් ඇති වෙනව කවුද? ණය ගැතියෙක්. අපි කාගෙන් හරි භාණ්ඩ ණයට ගත්තනම් අපි යත් එක්ක ඇති වෙනව මොකද්ද? බැඳීමක්. මේ සතිය අපි කලින් සතිය අපි කරේ බැඳීමක් කියන්නේ වගකීමක් නේ. එහෙනම් ණය හිමියෝ කියන්නේ අපේ වගකීමක්. ණය ගැතියෝ කියන්නේ කවුද? අපේ වත්කමක්. ණය හිමියෝ කියන්නේ කවුද? අපේ වගකීම. ඔය දෙකත් මතක තියාගන්න ඉස්සරහට ඕන වෙයි. හරි. එහෙනම් දැන් මට හිතෙනවා ඔය ටික මතකයි. දැන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම ඔයාලගෙන් ඉගෙනුවේ නෑ නෝට් එකකුත් දීලා නෑ කියලා නිකන් ඉන්න බෑ. මූලික ලියවිල්ලක ඇතුළත් විය යුතු ලක්ෂණ මොනවාද? මූලික ලියවිල්ලක ඇතුළත් විය යුතු ලක්ෂණ මොනවාද? මොනවාද තියෙන්න ඕන සාමාන්‍ය? දිනය, දිනය, වටිනාකම, ගනුදෙනුවේ ස්වභාවය. ওই ටිකනේ තියෙනවනේ. දිනය තියෙන්න ඕන, වටිනාකම තියෙන්න ඕන. ඊට පස්සේ මොකක්ද? ණයට වික්කද ණයට ගත්තද? ආපසු එවුන්ද ආපසු එවුන්ද? ගෙවීමද ලැබීම. ඒ විස්තර තියෙන්න ඕන. තව තියෙන්න ඕන එකක්. මොකෙක් හරි අස්සම් කරන්නත් එපේ. නේ ලියවිල්ලක් නම් ඒක තහවුරු වෙන්න නම් ඇත්තටම සාක්ෂියක් වෙන්න නම් කවුරු හරි ඒක අස්සම් කරලා තියෙන්න ඕන. අපි කියනවා බලයල දිනදාරියෙකුගේ අසනක් තියෙන්න ඕන. නැත්තම් ගත්තු පුද්ගලයාගේ අසනක් තියෙන්න ඕන. ඕව තමයි. දැන් එතකොට ඕක නෝට් එකට දෙන්න ඕනේ. ඔයාලට දැන් ඒක ගලපලා ලියා ගන්න පුළුවන් වෙන්නේ. පුළුවන්ද ගලපලා ලියා ගන්න? හැම එකම නෝට් එකට දෙන්න ඕනද? නෑනේ. දැන් ලොකු ළමයි. මේ කියනද්දි ඒවා ඔයාලගේ ඔළුවට දාගන්න. හරි. ඕන මූලික ලේවිලි වල මොන හරි ගැටලුවක් තියෙනවද? ඔච්චරයි මූලික ලේවිලි පාඩම. තියෙනවද මොන හරි ගැටලුවක්? තියෙනවද? තියෙනව නේද? හරි. එහෙනම් අපි යනවා ඊට පස්සේ මූලික සටහන් පොත්. මාතෘකාව ලියන්න මූලික සටහන් පොත්. හරි. මූලික සටහන් පොතක් කියන්නේ මොකද්ද? මොකක් කියලාද කිව්වේ? අර ලියවිල්ල දිහා බලාගෙන ඉස්සෙල්ලාම ලියන පොත මොකද්ද? මූලික සටහන් පොත. ඉස්සෙල්ලාම ලියවෙන ලියවිල්ල මොකද්ද? මූලාශ්‍ර ලේඛනය. ඒ දිහා බලාගෙන ලියන පොත මොකද්ද කියලා අහුවොත් මූලික සටහන් පොත. ඔච්චරයි. එහෙනම් ගනුදෙනුවක් නැත්තම් සිදුවීමක් මූලාශ්‍ර ලේඛනය දිහා බලාගෙන මුල් වලට සටහන් කරන පොත තමයි මූලික සටහන් පොත කියලා කියන්නේ. හරි. අපි ඒක ලියවෙනවා.
මූලික සටහන් පොත් කියලා ප්‍රධාන මාතෘකාවක් ලියවනේ. ඒ යටතේ ලියන්න. මූලික සටහන් පොත් යනු ව්‍යාපාරයක එදිනෙදා සිදුවන සෑම ගනුදෙනුවක්ම මූලික ලියවිල්ලක සටහන් කරන අතර එම ලේඛන පදනම් කර ගනිමින් එම ගනුදෙනුව ප්‍රථම වරට සටහන් කරන පොත මූලික සටහන් පොතයි. නැත්නම් මූලික සටහන් පොත් වේ. මේවා උපයෝගී පොත් දෛනික පොත් වශයෙන්ද හඳුන්වයි. හරි. අන්න ඔය වෙනත් නම් දෙනව නේ ළමයි. ඒක හොඳට ඔලුවට ගන්න. මොකද නෝට් එකේ දීලා තියෙන නමින් නෙමෙයි ප්‍රශ්නයක් නෑ. ඒකක් කියන්න බෑ. එතකොට අපි දැනගන්න ඕන මූලික සටහන් පොත් වලට කියන වෙනත් නම්. දැන් ගාණක් දෙනවා ගණිතරු ටිකක් දීලා මේක දෛනික පොත්වල සටහන් කරන්න. අපච්චි දෛනික පොත් උගන්වලා නැහැ කියලා නිකන් ඉන්න බෑනේ. නේ? එහෙනම් දෛනික පොත් කියන්නේ මොනවද කියන එක දැන් ඔයාලා ඔයගොල්ලෝ කියනවා. දෛනික පොත් ඊට පස්සේ වෙන මොනවද කිව්වේ? උපයෝගී පොත් කියන්නේ මූලික සටහන් පොත් වලටම තමයි. අර මූලාශ්‍ර ලේඛනයක තාම පොඩි දෙයක් තියෙනවා. හැබැයි ඒක දැනුවත් වෙන්න ඉගෙන ගන්න. ඒක තාම අපිට ඔයාලට සිලබස් එකට නැහැ. පිළිපත කියන්නේ මොකක්ද නේද? පිළිපත. චෙක් දැකලා තියෙනවනේ කට්ටියමනේ. චෙක් එකේ තියෙනවා කොටස් දෙකක් නේ. එකක් තමයි චෙක් එකේ ඉතුරු වෙන කොටස. අනෙක චෙක් එක දෙන එක්කිනාට දෙන කොටස. චෙක් එකේ ඉතුරු වෙන කොටසට අපි කියනවා පිළිපත කියලා. මොන පතද? පිළිපත. මේක දැනගන්න අර වැඩිදුරක් දැන ගැනීම සඳහා හොඳයි ඈ. පිළිපත කියන්නේ මූලාශ්‍ර ලේඛනයක් තමයි. ඒක කොහෙද තියෙන්නේ? චෙක් පතේ ඉතුරු වෙන කොටස තමයි පිළිපත කියන්නේ. ඒක බලාගෙන කොහෙද සටහන් කරන පොත? බැංකු ගිණුම. නැත්තම් ගෙවීම් මුදල් පොතේ තමයි සටහන් කරන්නේ. ඒතර බැංකු පැත්තට තමයි ඒක සටහන් වෙන්නේ. අපි ඒක ඉගෙන ගන්නවා දැන්. එහෙනම් මූලාශ්‍ර නැත්නම් මූලික සටහන් පොත් කියන එක මොකක්ද කියලා ගත්තා. හරි. මේවා වැදගත් වෙන්නේ ඇයි කියලා දැනගන්න ඕන. ඇයි වැදගත් වෙන්නේ? මූලික සටහන් පොත් ඇයි වැදගත්? ළමයි මූලික සටහන් පොත් කියන එකේ වාසිය මොකක්ද? ඕනේ නෑ. මූලාශ්‍ර ලේඛනයේ තියෙනවා නම් ගනුදෙනුව සිදුවුණු ඔක්කොම විස්තර ඒක බලාගෙන අපිට ලෙජරේ කියලෙම ලෙජරේ ලියන්න තිබ්බා. මොනවාද මූලික සටහන් පොතල ආයෙකෙක් තම්මලා ලියන්නේ? ඔව් එකක් තමයි සමරියක්. එක තැනකින් විස්තරයක් ගන්න පුළුවන් නේ. අරක කොළ ටික මොකද වෙන්නේ? කොළ බල බල ඉන්නවා. එහෙම නෑ අර කොළ ටික එක ඕඩර් එකකට ලියපුවාම
ඒක බලලා තීරණ ගන්න පහසු. වෙන මොනවටද? වෙන මොනවටද සටහන් පොත්වල ලියන්නේ? වැරදි අඩුපාඩු වෙන ඒවා හොයාගන්න බැයිද? පහසු නැද? තව කොලේ ලියන්නේ වෙන එකෙන්. දැන් මෙහෙමයි. දැන් අපේ ආයතන වල නම් ඔක නෑ. වෙන්න ඕන මූලාශ්‍ර ලේඛනයේ ලියන්න ඕන වෙන එකකින්. මෙයා මූලාශ්‍ර ලේඛනයේ ලියනවා නම් එයා මූලික සටහන් පොත ලියන්න බෑ. මූලික සටහන් පොත ලියන්න ඕන කවුද එහෙනම්? තව එක්කෙනෙක්. ඇයි? මෙයාගෙන් යම්කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් අරක ලියද්දි මොකද වෙන්න ඕන? අහුවෙන්නේ. නේ? එතකොට ගිනුම් තියන්න කලින් වැරද්ද නිවැරදි කරගෙන අන්න ලස්සනට ගියයි. නැත්තම් ඒක මුණාවත් අහුවෙන්නේ නැහැ. වැරද්ද දිගටම යනවා. කවද්ද අහුවෙන්නේ? අර ෆයිනල් accounts හදන්න. වෙලා තියෙනවනේ. ඔයාලා මූණ දීලා නැද්ද? අවසාන ගිණුම් හදද්දි. accountant බෙරිහම් දිදී කෑ ගහන දවස්. එහෙම නැද්ද? එහෙම නැද්ද? අත්දැකීම් නැද්ද? කවුරු හරි මෙතන ඉන්නවද? accountant කවුරු හරි ඉන්නවද? book keeper කවුරු හරි ඉන්නවද? එහෙම කවුරුත් නැහැ. ඔය කට්ටියට තද වෙනවා ටික කාලෙකින්. නේ? අවසාන ෆයිනල් accounts දිනේ ඉවරලා මාස 3ක් ඇතුළත යවන්න ඕන දෙපාර්තමේන්තුවට. අවුරුද්ද කරපු දේවල් මාස 3ක් ඇතුළත හදනවා කියන්නේ මහා අමාරුද? ඇයි? එදා දවස් වැඩ කරන්නත් ඕන. අරව හදා ගන්නත් ඕන. ඔය මාස 3 හරි තද වෙලා ඉන්න කට්ටිය. එතකොට මේ මාස 3 හරි අමාරුයි. නේ? එතකොට ওই මාස 3 තමයි අර කරපු වැරදි ඔක්කොම අහුවෙන්නේ. නේ? හැබැයි හරි විදිහට කරගෙන කියන මූලාශ්‍ර ලේඛනේ හරිය රස්සට පිළිවෙල ලියලා ඒ දිහා බලාගෙන මූලික සටහන් පොත් ටික හරියට ලිව්වනම් ඒ දිහා බලාගෙන ලෙජරේ පිටපත් කරන එක කියන බුක් කීපර් ලෙජරේ පිටපත් කරනවා. ඔක වෙන්නේ නැතුනහම තමයි අර වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නේ. එහෙනම් මූලික සටහන් පොත්වල තවත් වාසියක් නැත්තම් වැදගත්කමක් තමයි සිදුවන වැරදි අඩුපාඩු මොකද වෙන්නේ? ආවම වෙනවා. වෙන එකක් තමයි තීරණ ගන්න පහසු වෙන විදිහට ඕඩරයක් විදිහට ලියන්න පුළුවන්. අනික දැන් අපි කිව්වා මොකද්ද? වැරදි ආවම වෙනවා. තව මොනවාද? දැන් හිතන්නකො මූලික කවුරු හරි කියන්න ගියේ මූලික සටහන් පොත්වල නෑ ලියන්නේ නැතුව අර මූලාශ්‍ර ලේඛන වලින් මෙන්න මෙතනට ගේනවා ලෙජරේ ගිණුම් ගොඩක් තියෙනවනේ අර ලේඛනයේ තියෙන හැම එකම ලියන්න එපා ලේඛනයක් කියන්නේ පිටු 500ක් 600ක් විතර සමහර විට ඊටත් වැඩි අවුරුදු ඉවරෙද නේ ඔය ඔක්කොම ලෙජරේ ගිණුමක ලියාගෙන යන්න ගියොත් එහෙම පිටු මොකද වෙන්නේ ලොකු පිටු ගොඩක් ඇයිනේ තේරෙනවනේ මං කියන දේ දැන් කොළ 1000ක් විතර එලිම ලෙජරේට ගෙනාවොත් ඒ තියෙන කොලින් කොලේ තියෙන වටිනාකම් ටික ලියාගෙන යන්න එපා. හැබැයි එහෙම නෙවෙයි මාසයකට ලියනවා අපේ මූලික සටහන් පොත්වල. ලියලා ගන්නවා ශේෂයක් 8000ක්. 8000 තමයි ගේන්නේ කොහෙන්ද? ලෙජරේ. සමරියක් ගේන්නේ. එතකොට ලෙජරේ මොකද වෙන්නේ? අර අනවශ්‍ය විශාල වීම නැති වෙනවා. එතකොට ලෙජරේ සාරාංශයක් විදිහට එනවා. නැත්තම් මූලික සටහන් පොත් තිබුණ නැත්තම් ලොකු ලෙජරයක් අපිට තියාගෙන යන්න වෙනවා. මේ ඔක්කොම කරගෙන යන්න. වෙන මොනවද? තව මොනවද? දැන් මේවා ගිණුම් කියන්න කට්ටියට බෙදලානේ තියෙන්නේ. හරි. ඔයා මුදල් පොත ලියන්න. ඔයා ණයට ගත්තා නම් ණයට ගැනීම ඉන්වොයිස් ලියලා නැත්නම් ණයට ගැනීම ජර්නල් එක ලියන්න. දැන් කොහොම කට්ටියට බෙදලා තිබ්බාම එකපාරට මුදල් පොතේ ඇති වෙනව වැරද්දක්. අල්ලගන්න කවුද? මුදල් පොත ලියපෙක්කෙනා. එහෙනම් වගකීම කවුද කරන්නේ? වගකීම නිසියාකාරව බාර දෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. දැන් මුදල් පොත ලියන එක්කෙනාම ලියන්නේ ආපසු යවුම් ජර්නල් එක. ආපසු යවුම් ජර්නල් එක කරන එක්කෙනාම ලියන්නේ ණයට ගැනීම එක. ඕක කට්ටියට වෙනස් විදිහට බාර දෙන්න. එතකොට කොහේ හරි වැරද්දක් අහුවන ගමන් උඹෙන් තමයි වැරද්ද වෙලා තියෙන්නේ කියලා ඇඟිල්ල දික් කරලම කිව්වේ. එතකොට අපි කියනවා වගකීම දරන්න පුළුවන් එක්කෙනෙක් පත් කරන්න පුළුවන් මේ විදිහට තිබ්බොත්. මූලාශ්‍ර ලේඛන වලින් සටහන් පොත්වල පිටපත් කළොත්. නැත්තම් වගකීමක් ගන්න කවුරුත් නැහැ. කෙලිම වගකීම ගන්නට කාටද? මූලාශ්‍ර ලේඛන දිහා බලාගෙනම ලෙජරේ ලිව්වනම්.
සාමාන්‍ය ලෙජර් ලියන්නේ කවුද? බුක් කීපර්. එතකොට වගකීම ගන්නෙ කාටද? බුක් කීපර්. බුක් කීපර්ට පුළුවන් ද කොළ 5000ක 6000ක මූලාශ්‍රයක 5000ක 6000ක වගකීමක් ගන්න? බෑනේ. එතකොට මොකද වෙන්නේ? සටහන් පොත් තියෙද්දි වගකීම බෙදිලා ගියා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අරයාගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඔන්නෝව තමයි මූලික සටහන් පොත්වල තියෙන වාසි. ඕකෙනුත් එකක් දෙකක්වත් තිබ්බොත් හොඳයි ඔළුවේ. හේටි සටහන් ලියන්න ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ඒතර ඔව්වත් ඇතුළත් වුණොත් ඔන්න ඔය කැලෙට්ටක් දාලා ලියන්න ඕන. මූලික සටහන් පොතක් කියන්නේ මොකක්ද කියලා ලියලා, ඒකේ වාසි මෙන්න මේවා කියලා ලියලා, ඒව ලියා ගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. හරි. පොඩි එහෙනම් අනුමාත්‍රකාව ලියමු. මූලික සටහන් පොත් තබා ගැනීමේ වාසි. එක ගනුදෙනු අත්හැරීම වැරදි ගනුදෙනු සටහන් වීම ආදී දෝෂ මගහරවා ගත හැකි වීම. මොනවද ළමයි වැරදි ගනුදෙනු සටහන් වෙනවා කියන්නේ? වෙලා නැද්ද ඔයාලට? වෙලා නැද්ද? දාන හිතන්න අපි ඉස්කෝලේ යනවා 11 වසරේ දැන් මේ කොහොම 11 වසරේ ඔයාලා දැන් එකපාරට ගණන් කොලේ හදන්නෙත් නෑනේ. ලොකු කමෙන්ට් අර කටු කොලයක් ගන්නවා කටු කොලේ අමුණන්නෙත් නෑ. කටු කොලේ හදනවා. හිතන්න දැන් සමීකරණ ගන්න හරි මහා කර එකතු කිරීම ගණන් තියෙනවා. බෙදන්න දන්නෙත් නෑ දැන් ඉන්න ළමයි. බෙදනවා. හිතමු මේසිකක් ගමු 555 පහෙන් බෙදනවා. මෙතන ගන්නවා 111 කියලා උත්තරේ. මෙතන හරි. උත්තරේ පත්‍රයේ ලියනවා මොකද්ද? අර බහුභූතයන් නෙමෙයි 1111ක් විතර. ඇයි කියව ගොඩක් වෙන්නේ මෙයා මෙතන එහෙම ලියන. එතකොට මෙයා දන්නේ නැතුවද වැරද්ද කරේ? ඒ කියන්නේ බෙදන්න දන්නවද නැද්ද? දන්නවා. එහෙනම් මේක මෙතනට ගේන්න බැරිුණේ ඇයි? ඒ වැරදි වෙලා නැද්ද? වෙනවනේ. එහෙම වැරදි අනන්තවත් වෙනවා. මේ හොඳට පේනවා S2 කට හොඳට පේනවා. හැබැයි මෙතන ලියනවා වෙන එකක්. දෙවෙනි පාරත් බලනවා. හරි. ඒකට මේක ලියලා හරි. ඒ වුණාට වැරදි. ඒ වගේ වැරදි ගිණුම් කරේ අනන්තවත් වෙනවා. ඒ හින්දා තමයි ඔය වැරදි ගනුදෙනු සටහන් වීම කියලා කියන්නේ. ගනුදෙනුව හරි. හැබැයි ඒක සටහන් වෙන වැරදි විදිහට. මුදල් ලැබීමක් තියෙනවා. පියදාසකින් රුපියල් 5000ක් ලාභයට ඇවිල්ලා. ඒ වුණාට සටහන් කරලා තියෙන්නේ ගෙවීම පැත්ත. හරියට 5000ක් ගිව්වා වගේ. වැරද්දක්ද නැද්ද? වැරද්දක්. ඒ වගේ දේවල් අනන්තවත් වෙනවා. එතකොට ඒවා අවම කරගන්න පුළුවන් කියනවා ඔය සටහන් පොත් ටික තියෙන. දෙක. සමාන ගනුදෙනු සාරාංශ කර ලෙජරයට පිටපත් කිරීමේ පහසුව. අර අපි කිව්වේ ලෙජරේ දික් වෙන්නේ කියලා. නැවත කියනවද? සමාන ගනුදෙනු සාරාංශ කර ලෙජරයට පිටපත් කිරීමේ පහසුව. තුන තමන්ට හිමි කාර්යයන් කාර්යක්ෂමව නිවැරදිව කලට වේලාවට
ලබා දීම සඳහා කාර්ය මණ්ඩලයට හැකියවීම කාර්ය මණ්ඩලයට ඇයි එක්කෙනෙක් ගාවට ගෙනත් දාන්නේ උඹ මේක කරපන් උඹ මේකත් කරපන් මේකත් කරපන් කියලා ගොඩ ගහන්න එකෙක් ගාවට බෙදලා දෙනවා ඔයා මේක ලියන්න ඔයා මුදල් පොත ලියන්න නේ ඔයා ණයට ගන්න ලියන්න එතකොට කට්ටියට බෙදලා ගිහින් තියෙන්නේ එතකොට අර එයාට පුළුවන් නිවැරදිව ලියන්න පුළුවන් කාර්යක්ෂමතාවයක් තියෙනවා එතන කලට වෙලාවට දෙන්න පුළුවන් නැත්නම් එකෙක් ගාවටම අර ටික ඔක්කොම ගෙනත් පැටේගොත් එහෙම ඌට මුකුත් කරගන්න බෑ එකක්වත් හරියට දෙන්නෙත් නෑ වෙලාවට දෙන්නේ ඒකයි කියන්නේ එන සටහන් පොත් ටික වෙන වෙන වශයෙන් තියලා ඒක සටහන් පොත් වලට මේ වාර්තා කරන එකේ වාසියක් තමයි ඕකත් කාර්ය මණ්ඩලයට පහසු. ඒකට සේවක අභිප්‍රේරණයක් කරන්නත් පුළුවන් කියනවා ඔය ක්‍රමය. හරි. ඔය දෙකක් තුනක් තිබ්බනම් හරි. එහෙනම් අපි දැන් යනවා ඊට පස්සේ ඔන්න දැන් හොඳ මාතෘකාවකට දැන් ලියන්න මුදල් පොත. ප්‍රධාන මාතෘකාවක් විදියට මුදල් පොත. දැන් අපි ආවොත් මූලික සටහන් පොත් වලට ආවා. මෙතන ඉඳන් දැන් නිදිමත තියන අය හැරෙන්නවා ගණන් හදන්න වෙනවා නේ. අදූල් කියවන්නේ අදූලා තව කට්ටක් ඕනේ. හරි අදූල් එහෙම තියාගන්න. මුදල් පොත. කෑෂ් බුක් එක. මුදල් පොත් වර්ග කීයක් තියෙනවද පරණ සිලබස් එකට නම් 3යි. ඒකත් අපි ඉගෙන ගන්න වෙනවා මොකද ඔයාලට ඒක තියෙන නිසා. හැබැයි වර්තමානයේ ඉගෙන ගන්න මුදල් පොත් වර්ග දෙකයි. එකක් තමයි මුදල් ලැබීම් ජර්නලය අනික මුදල් ගෙවීම් ජර්නලය. ඒකත් දැනගත යුතුයි. හරිද? එහෙනම් මුදල් පොතක් කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න. මොකද්ද මුදල් පොතක් කියන්නේ? ව්‍යාපාරයට මුදලින් ලැබෙනවා නම් මුදලින් ගෙවනවා නම් ඒවා සටහන් කරන්න කොහෙද මුදල් පොත. ඉස්සෙල්ලාම සටහන් වෙන්න ඕන කොහෙද? ලදුපතේ හා ගෙවීම් වවුචරේ. ලදුපත හා ගෙවීම් වවුචර් බලාගෙන ලියන්නේ කොහෙද? මුදල් පොත. හරිද? මුදල් පොතේ දැන් අපිට ඉගෙන ගන්න වෙනවා පරණ සිලබස් එකේ නම් හර පැත්තකුත් තිබ්බ බැර පැත්තකුත්. හරි ඒ හින්දා හර බැර දෙයක් ඉගෙන ගන්න වෙනවා මුදල් පොත ගැන. හරිද? මුදල් පොත මෙහෙම දෙයක් තියෙනවා. මුදල් පොත කියන්නේ අනිත් සටහන් පොත් වලට වඩා විශේෂයි. කාට හරි කියන්න පුළුවන්ද ඇයි විශේෂ කියලා? ඔව් අනිත් අයට පුළුවන් එහෙම කියන්න. මුදල් පොතක් අනිත් පොත් වලට වඩා විශේෂ වෙන්නේ ඇයි? හරි හොඳට ඉගෙන ගන්න ප්‍රශ්නයකට එයි ඈ. මොකද්ද මුදල් පොතක් අනිත් පොත් වලට වඩා විශේෂයි කියන්නේ? මුදල් පොතක තියෙනවා ද්විත්ව කාර්යයක්. මොන කාර්යයක්ද? ද්විත්ව කාර්යයක්. මොකද්ද ද්විත්ව කාර්යයක් කියන්නේ? තේරුම මොකද්ද? ආව් කාර්යයන් දෙකක්. මුදල් පොතකින් කරනවලු කාර්යයන් දෙකක්. මොකද්ද બોලේ? කාර්යයන් දෙක. සාමාන්‍ය මූලික සටහන් පොතකින් වෙන්න ඕන එක කාර්යයයි නේ. එක කාර්යයක්. හැබැයි මුදල් පොතේ කාර්යයන් දෙකක් කරනවා. මොකද්ද මේ කාර්යයන් දෙක? එකක් මූලික සටහන් පොතක් විදිහට යනවා. අනික ගිණුමක් විදිහට ක්‍රියාත්මක කරනවා. මොකද්ද ගිණුමක් කියන්නේ? දන්නේ නැහැ. ගිණුමක් කියන්නේ මොකක්ද? මොකද්ද ළමයි ගිණුමක් කියන්නේ? අපි අර කිව්වනේ අමිත් මේකේ ඇතුලේ තියෙන එකක් තමයි ගිණුමක්. ලෙජරේ ඇතුලේ තියෙන එකක් තමයි ගිණුමක්. ලෙජරේ ගිණුම් ගොඩක් තියෙනවානේ. ඒකේ එකක් තමයි ගිණුමක් කියන්නේ. අපි ගිණුමක් එදා පෙන්නුවා නිකන් සාමාන්‍ය අපි ගිණුමක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඉංග්‍රීසි අකුර T හැඩය ගන්න එක. මේක ඇතුලේ තව තියෙනවා දිනේ එන්න ඕන, විස්තරය එන්න ඕන, ඊට පස්සේ වවුචර් අංකය තියෙන්න ඕන, වටිනාකම තියෙන්න ඕන, ඒවා තියෙනවා. ඒවා දැන් අපිට එච්චර ලොකුවට හිතන්නේ අපි ගණන් හදද්දී ගිණුමක් විදිහට ගන්න මේක. මේක ගිණුමේ නමක් තියෙනවා. මෙතන නම තියෙනවා. මොකಾದ කියලා. ණය ගැතිද ණය හිමිද
දැන් එකපාරක් ගිහලා යන්නේ. අනේ ඉතින් ගිහලා එන්නයි කොහොමද? කාගේද මයික් එකක් ඔන්න වෙලා තියෙන්නේ? හරි. එතකොට ගිණුමේ නම තියෙනවා. මේ ගිණුමේ නම තිබ්බාට පස්සේ මේ ගිණුමේ තියෙනවා මෙතන ළමයි තියෙනවා ශේෂයක්. උඩම තියෙන ශේෂයට අපි කියනවා ආරම්භක ශේෂය. මොන ශේෂයද? ආරම්භක ශේෂය. ආරම්භක ශේෂය කොහෙන්ද එන්නේ? කලින් අවුරුද්දේ 2020 ආරම්භක ශේෂය මේ. ඊට පස්සේ කාලය තුල ණය ගැතියන්ට ගෙවපුවා මොනවා හරි තියෙනවා නම් ඕවා. ණය ගැතියන්ගේ ලැබුණා. ණය ගැතියන්ගේ ලැබිච්චා. ඔය විදිහට තියලා මේක ඊට පස්සේ දෙපැත්ත අපි කියනවා තුලනය කරනවා කියලා මේව උගන්වනවා. ඔය විදිහට එනවා. මෙන්න මෙතනට එනවා ශේෂයක්. ඒකට කියනවා අවසාන ශේෂය. එහෙනම් ආරම්භක ශේෂයක් තියෙනවා නම් ගිණුමක අවසාන ශේෂයක් තියෙනවා. ගිණුමේ නමක් තියෙනවා. කාලය තුල සිද්ධ වෙච්ච ගණිතන ටිකක් තියෙනවා. ඔන්න ගිණුමක තියෙනවනේ දේවල්. නම තියෙන්න ඕන. ආරම්භක හා අවසාන ශේෂය තියෙනවා. තුලනය කරාට පස්සේ කාලය තුල සිද්ධ වෙච්ච ගණිතන ටික තියෙන්න ඕන. මෙන්න මේ අවසාන ශේෂය තමයි අපි මෙන්න මෙතනට ගේනවා කියලා කියන්නේ. ශේෂ පිරික්සුමකට ගේනවා කියලා කියන්නේ. හරිද? එතකොට දැන් අපි කියාවේ මොකද්ද? ගිණුමක කාර්යයක් කරනවා කියලා. හරිද? එතකොට මෙන්න මේ වගේ ගිණුමක් තමයිලු මුදල් පොත කියන්නේ. මේ වගේ ගිණුම. මූලික පොතකුත් වෙනවලු. මේ වගේ පොතකුත් වෙනවලු. දිනය ඊට පස්සේ වවුචර් අංකය හරි ලදුපත් අංකය ඊට පස්සේ වටිනාකම ඔය වගේ විස්තර තියෙන මේ වගේ පොතක් වෙනවත් කියලා කියනවා. මේ වගේ ගිණුමකුත් වෙනවා. හරි. ඒතකොට ලෙජරේ තියෙනවා කියනවා මේ වගේ මුදල් ගිණුමක්. අපි ලෙජරේ තියෙන එකට අපි කියනවා මොකක් කියලාද? මුදල් මොකක් කියලාද කියන්නේ? ලෙජරේ තියෙන එක. මුදල් පාලන ගිණුමක් තමයි ලෙජරේ අරන් යන්නේ. හරි. ඒව අපිට දැනට ඉච්චර ඕනේ නැහැ. දැනට මතක තියාගන්න මුදල් පොතක් කියන්නේ ද්විත්ව කාර්යයක් කරනවා. එකක් තමයි පොතක් විදියට තියෙනවා. අනික තමයි මොකද්ද? ගිණුමක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. වෙන කිසිම පොතක ඔයක නැහැ. අනිත් පොත් හැම එකක්ම මොකද්ද කරන්නේ? පොතක කාර්ය විතරයි. හරිද? එහෙනම් මුදල් පොත විශේෂයි කියන එක මතක තියාගන්න. හරි. එතකොට මුදල් පොත් වර්ග ටිකක් අපි ඉගෙන ගත්ත තනි තීරු. මොකද්ද ළමයි තනි තීරු කියන්නේ? තීරු එකයි. මොන තීරුද? ඒ මුදල් තීරුවක්. මුදල් පොතක අර පැත්තෙත් මුදල් තීරුවක් තියෙනවා, බැර පැත්තෙත් මුදල් තීරුවක් තියෙනවා. ඒ වගේ විතරක් තියෙනවා නම් තනි තීරු කියලා කියනවා. තව වර්ගයක් තියෙනවා ද්විත්ව තීරු කියලා. ද්විත්ව තීරු කියන ළමයි මුදලුත් තියෙනවා, බැංකුත් තියෙනවා. අරට මුදල් තීරුවකුත් තියෙනවා, බැංකු තීරුවකුත් තියෙනවා. බැරටත් මුදල් තීරුවකුත් තියෙනවා, බැංකු තීරුවකුත් තියෙනවා. එතකොට තීරු දෙකක් ඉඳලා ද්විත්ව තීරු කියනවා. එහෙනම් තීරු දෙක මොකද්ද? මුදල් හා බැංකු. ත්‍රිත්ව තීරු කියන්නේ මුදලුත් තියෙනවා, බැංකුත් තියෙනවා, වට්ටනුත් තියෙනවා. වට්ටම් කියන මොනවද? වට්ටම් ඩිස්කවුන්ට්. වට්ටම් නම් දන්නේ නැහැ අප්පා. ඩිස්කවුන්ට් නම් දන්නවනේ. මොනවද වට්ටම්? වට්ටම් වර්ග දෙකයි. නේ? මොනවද? දුන් වට්ටම් හා ලාද වට්ටම්. තවත් වට්ටම් වර්ග තවත් තියෙනවද? වෙළඳ වට්ටම්. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. වට්ටම්, වෙළඳ වට්ටම් හා මුදල් වට්ටම්. මුදල් වට්ටම් වර්ග දෙකයි, දුන් වට්ටම් හා ලද වට්ටම්. වට්ටම් වර්ග කීයද? දෙකයි. මුදල් වට්ටම් හා වෙළඳ වට්ටම්. මුදල් වට්ටම් වර්ග දෙකයි, දුන් වට්ටම් හා ලද වට්ටම්. මොනවාද ළමයි වෙළඳ වට්ටම් කියන්නේ? ඔව්. ඔයාලා යනවා ගවුමක් ගන්න. ගවුමක් ගන්න ගියාම
ගවුමේ ගහලා තියෙනවට එල්ලලා තියෙනවනේ ටැග් එකක්. ඔය ටැග් එකේ මොනවද තියෙන්නේ? ළමයි ඇඳුමක් ගන්න ගියාම ටැග් එකක් එල්ලලා තියෙනවනේ. ඒ ටැග් එකේ මොනවද තියෙන්නේ? සයිස් එක තියෙනවා. ඊට පස්සේ ප්‍රයිස් එක තියෙනවා. වෙන සමහර ඒ වගේ ඩිස්කවුන්ට් කියනවනේ ඒවත් ගහලා ඇති. එහෙනම් ඔක තියෙනවා ප්‍රයිස් එකක් තියෙනවනේ. ඒකට අපි කියනවා accounts වලදී ලකුණු කළ මිල කියලා. මොන මිලද? ලකුණු කළ මිල. එතකොට ওই ලකුණු කළ මිල හිතන්නකෝ 8000යි කියලා. ගවුමේ මිල 8000යි. ලකුණු කරලා තියෙනවා 8000. මේ ගවුම වෙලෙන්දට 9000ට විකුණන්න පුළුවන්. ගවුමේ හරි වටිනාකම 9000යි. හැබැයි ගවුමේ ගහන්නේ 8000යි. මේ දෙක අතර වෙනසක් තියනවද? 1000ක් තියෙනවා. මෙන්න මේ 1000ට අපි කියනවා මොකද්ද? වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම කියන්නේ එහෙනම් මොකද්ද? භාණ්ඩේ වටිනාකමින් ලකුණු කරලා තියෙන මිලත් අතර වෙනස වෙළඳ වට්ටම. හොඳට මතක තියාගන්න. මොලේ තරු ලකුණක් දාලා තියාගන්න. වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. accounts වලට වෙළඳ වට්ටම් අදාළ නැහැ. හොඳට මතක තියාගන්න ගණන් වල දෙන්න පුළුවන්. වෙළඳ වට්ටම් ගිණුම්ගත කරනවද නැද්ද? එහෙනම් වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. හරි. වෙළඳ වට්ටම කියන්නේ භාණ්ඩේ වටිනාකමින් භාණ්ඩේ ලකුණු කරලා තියෙන මිලක් අතර වෙනස. තේරෙනවනේ? ඊට පස්සේ අනිත් වට්ටම් වර්ගය තමයි මුදල් වට්ටම්. මුදල් වට්ටම් වර්ග දෙකයි. එකක් තමයි දුන් වට්ටම්. මොකද දුන් වට්ටම් කියන්නේ? ඔයා ගවුම 8000ට ගන්න ගියේ. එයා ඉන්නේ මුදලාලි කෙනෙක්. පොඩ්ඩක් බැල්මක් දාලා අනේ මහත්තයෝ පොඩ්ඩක් අඩි කරලා දෙන්න මං ගාව විතර නෑ. 7500ක් විතර. නෝන ගන්නකො 7500 කියලා 7500 දෙන්න. ලකුණු කරලා තිබ්බේ කීයද? 8000යි. නෝන ගියේ හින්දා 7500. 500 මොකක්ද එන්නේ? ඒකට අපි කියනවා දුන් වට්ටම්. ඒකට කියනවා මොකද්ද? දුන් වට්ටම්. ඒක ගිණුම්ගත කරන්න ඕන. ඇයි ඒ? ඇයි ඒක ගිණුම්ගත කරන්න ඕන? නැත්තම් 500 කාටද දෙන්න වෙන්නේ? අර හිටියේ මහත්තයලා කියලා වෙනවා පර්ස් එකෙන් 500ක් දෙන්න වෙනවා අයිතිකාරයට. හැබැයි වට්ටම් කියලා ගිණුම්ගත කරාත් එහෙම ඒක 500 එයාට දරන්න ඕනේ නැහැ ආයතනය දරනවා වේදනක් උදී. අන්න ඒක දුන් වට්ටම්. කාට හරි ඒක දෙනවා නම් දුන් වට්ටම්. ලද වට්ටම් කියන්නේ මං ගෙවන්න මං කාට හරි සල්ලි දෙන්න තියෙනවා. එයාට සල්ලි හදිස්සි. අනේ ඔක දියන්කෝ. මං කියනවා හරි වැඩේ රුපියල් 500ක් විතර තව අඩුයි මං හෙට දෙන්න. ඒ 500 ඕනේ අනිත් ටික දියන්කෝ. ඒ ටික දීලා ඉවර කරගන්න. එතකොට මට 500ක් අඩුවෙන් තමයි මං අරයට බේරුවේ. එහෙනම් කාට හරි ණයක් බේරද්දී හරි කාට හරි මුදලක් දෙද්දී හරි යම් කිසි මුදලක් අඩු වෙනවා නම් ඒක අපිට ලැබෙනවා නම් ඒක අපි කියනවා ලද වට්ටම්. ලද වට්ටම් මගේ මොකක්ද එහෙනම්? මගේ ආදායම නේද? ආදායම. එහෙනම් දුන් වට්ටම් මගේ මොකක්ද? වියදමක්. ලද වට්ටම් මගේ මොකක්ද? ආදායම. ඔය ඔක්කොම ඉස්සරහට ඕනේ නේ. හරි. ඔන්න වට්ටම් කතාව. හරි. මුදල් පොත කියලා ලියුවනේ. ව්‍යාපාරයක මුදල් පොත යන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල සිදු මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් වලට අදාළ ගනුදෙනු සටහන් කරන පොත
මුදල් පොත වේ. මුදල් පොත ඒකටම ලියන්න මුදල් පොත දිත්ත කාර්යයක් ඉටු කරයි. එනම් අංක 1 දිත්ත කාර්යය මොකක්ද කියලා ලියනවා අංක 1 මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කරයි. මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කරයි. දෙක ලෙජර් ගිණුමක් ලෙස ක්‍රියා කරයි. ලෙජර් ගිණුමක් ලෙස ක්‍රියා කරයි. හරි. එතකොට මේ මුදල් පොතේ ගිණුමක් විදිහට ක්‍රියාත්මක කරනවා කියන්නේ මේ වගේ පොතක් විදිහට තිබ්බට අර බැර පෙන්වන්න පුළුවන් කියලා කියනවා. මුදල් පොතේ ගිණුමක් විදිහට මේ හරහා බැර ගිණුමක් විදිහට මේක පෙන්වන්න පුළුවන් කියලා තමයි කියන්නේ. පොතක් විදිහටත් තියෙනවා අර පැත්තකුත් තියෙනවා බැර පැත්තකුත් තියෙනවා. අන්න දිත්වකාරය. හරි. ඊට පස්සේ අනුමාත්‍රකයක් කියන්නේ මුදල් පොත් වර්ග. මුදල් පොත් වර්ග. ලියන්න. මුදල් පොත් වර්ග තුනකි. එක තනි තීව්‍ර මුදල් පොත. මොකක්ද සර්? තනි තීව්‍ර මුදල් පොත. තනි තයන්න නියන්න තනි සිංගල් රූම් නැත්තම් නේ තනි තීව්‍ර මුදල් පොත. දෙක දිත්ත තීව්‍ර මුදල් පොත. දිත්ත තුන ත්‍රිත්ත තීව්‍ර මුදල් ත්‍රිත්ත හරි ළමයි. ඔතන අපි පොඩි සටහනක් දාගමු. ඒ සටහන අතර ලියන්න ඉහත ආකාරයට මුදල් පොත් වර්ග කරනු ලැබුවද මුදල් පොත් වර්ග කරනු ලැබුවද සර් ඒකයි මුලින් ඉඳන් කියන්නකෝ. ඉහත ආකාරයට මුදල් පොත් වර්ග කරනු ලැබුවද වර්තමාන ව්‍යාපාර ලෝකයේ